समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සංක්ෂේපයෙන් ධර්මයේ විමසන වෙලාවට ඒ හැම වෙලාවකම ආයතන සම්බන්ධ විග්‍රහයක්, ධාතුන් සම්බන්ධ විග්‍රහයක්, ස්කන්ධ සම්බන්ධ විග්‍රහයක් භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් ඒ ආකාරයෙන් ඒ විදිහට අත්දැකීම පිළිබඳ තමන් වහන්සේ මුහුණ දෙන ධර්මමය කාරණේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ විසින් මතු කරද්දී ඉලක්කගතව පැහැදිලි කරන්නේ මේ නිවීම කියන එක ස්කන්ධ ධාතු ආයතන සම්බන්ධවම කේන්ද්‍රගතව පවතින අවබෝධයක් හැටියටයි. ඒක හරිම කේන්ද්‍රගතයි. ඒ අවබෝධය හරිම කේන්ද්‍රගතයි. ඒ කේන්ද්‍රගත අවබෝධය තමයි සමහර වෙලාවට සංක්ෂිප්තව ධර්මයේ විමසන වෙලාවට මතුවෙන්නේ. ඉතින් මේක ගැන කතා කරන එකම තමයි නිර්වාණයට සම්බන්ධ පාර. නිර්වාණය සම්බන්ධ කතා බහේදී මේකෙන් තොරව අපිට යම් සාකච්ඡාවක් කතා බහක් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මිනිස්සු ඉන්න පුළුවන් ගොඩාක් ලොකු එක එක දහම් දැනුම එකතු කරගන්න. එහෙම එකතු කරගන්න කෙනෙක් එකතු කරගත්තා වෙයි. එහෙම එකතු කරගෙන මනසට විඩාවක් ගන්නවා නම් ඒක මනසට විඩාවක් ගත්තට ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රගත පණිවිඩය දිහා බැලුවහම අපට තේරෙන දෙයක් තමයි උන්වහන්සේ මේ ස්කන්ධ ධාතු ආයතන කේන්ද්‍ර කරගෙනම මූලික පණිවිඩය මතු කරමින් දක්වන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. උන්වහන්සේ මේ පිළිබඳව මතු කරලා කේන්ද්‍රගතව පැහැදිලි කරන්නේ මේ තුලම තමයි නිර්වාණය සම්බන්ධ පණිවිඩය, නිවීම සම්බන්ධ වැඩපිළිවෙල, නිවීමේ පටිපාටිය සම්බන්ධ දාර්ශනික මතය මතුවෙන්නේ. ඒකට ලස්සන විග්‍රහයක් වෙන අර පුන්නෝවාද සූත්‍රය. පුන්නෝවාද සූත්‍රයේ මේ පුන්න ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ සාදු මේ බන්තේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සංකිත්තේන ඕවදේන ඕවදතු. ඔබ වහන්සේට පුළුවන්ද මට සංක්ෂිප්තව අවවාදයක් කරන්න? කෙටියෙන් කියන්න පුළුවන්ද? භික්ෂුව මෙහි කොහොමද කෙටියෙන් බණ කියන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළද නැහැ. මහණ උනි කෙටියෙන් ධර්මයේ දියුණු කරන්නද මෙන්න මේ මං කියන දෙයක් අහගෙන ඉන්නවා වගේ තැනකින් භාග්‍යවතුන් වහන්සේ මතක් කළේ නැහැ. සාදු මේ බන්තේ භගවා සංකිත්තේන ඕවදේන ඕවදතු. ස්වාමීනි මට සංක්ෂේපයෙන් මොනවා හරි කියන්න. සංක්ෂේපයෙන් මතක් කරන්න. යමහම් භගවතෝ ධම්මං සුතවා ඒකං උපකට්ටෝ අප්පමත්තෝ ආතාපි පහේ තත්තෝ විහෙරෙය්‍යන්ති. එක එක්කෙනාගේ ස්වභාවය වෙනස්නේ. උන්වහන්සේ කියනවා මට කෙටියෙන් කියන්න ඔබ වහන්සේ. එතකොට මට පුළුවන් ඒ කෙටියෙන් අහගත්ත දේ හොඳට අහලා ඒ අහගත්ත දේ හුදෙකලාවට වෙලා පිරිසෙන් වෙන් වෙලා අප්‍රමාදීව කෙලස් තවන වීරිය ඇතුව දහමට ජීවිතේ පූජා කරගෙන මට වාසය කරන්න පුළුවන්.
ධර්මයේ ජීවිතේ පූජා කරගෙන මට වාසය කරන්න පුළුවන්. ධම්මං සුතවා ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරේ යන්ති. මට පුළුවන් කෙලස් තවන වීරියෙන් ධර්මයට දිවි පුදාගෙන වාසය කරන්න. මට ඒ වාසය කරන ඉගෙන ගොඩාක් දේවල් අහගන්න මට අමාරුයි. සමහර අය ඉන්නවනේ විස්තර කරනවට කැමති, කතාන්දර කියනවට කැමති, අභිධර්මී කියනවා. එහෙම එක එකනාගේ තියෙනවනේ ඒ රුචි අරුචිකම්. ඇත්තට මේ රුචි අරුචිකම් අස්සෙත් මට නම් පේන්නේ මාන්නයක් විතරයි අද ඉන්න මිනිසුන්ගේ. එක එක දේවල් දන්න මිනිස්සු ඉන්නවා. එයා ඒ දන්නාකම නිසාම මහා මාන්නක්කාරකමකින් මට තමයි තේරුණේ, මම තමයි දන්නේ වගේ තැනකින් ඉන්නවා. ඇත්තටම භික්ෂුවක් වුණත් මම තමයි තේරෙන්නේ, මට තමයි එහෙම. ඒක අල්පේච්ඡකමේ ක්‍රමේ නෙමෙයි. අල්පේච්ඡකම නෙමෙයි ඒක. මේක මහිච්ඡකමයි. ඒ කාලේ හිටියා සමහර ආරාමවල ලොකු දහම් කතා, විශාල දහම් කතා ඇති වෙලා ඒවා ගැන සංවාද. ඔයා කිව්ව ක්‍රමේ වැරදි, මං කියපු ක්‍රමේ හරි. ඔයා අර මුලින් කියන්න ඕන එක අන්තිමටම කිව්වේ, අන්තිමටම කියන්න ඕන එක මුලින් කිව්වේ. මමයි මුලින් කියන්න ඕන එක මුලින්ම කිව්වේ. මමයි මුලැමැදාග පිළිවෙලට ගලපලා කිව්වේ. ඔය විදියට ඒ කාලේ තිබුණ විශාල සාකච්ඡා. ඒවා අතර මහා සාරබාර සංවාද, විසංවාද, මතවාද මේවත් එක්කයි මිනිසුන්ගේ ජීවිතේ ගලාගෙන ගියේ. එතකොට මේ බඳු සංවාද, විසංවාද, මතවාද වලින් පිරිච්ච තැනක පින්වත්නි, සංවාද, විසංවාද, මතවාද සහිතව ජීවිතේ ගලාගෙන ගිය තැනක භාගතුන් වහන්සේගේ පණිවිඩය, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ධර්මයට දිවි පුදාගෙන වාසය කරන කෙනෙක් එබඳු සංවාදවලට මැදිහත් වෙලා Tamanගේ පටිගය අවශ්‍යගත්තේ නැහැ. සමහර හාමුදුරුවෝ හිටිය අවුරුදු 15ක් විතර ආරාමවල. විශාල දහම් දැනුමකුත් තිබුණා. ඒ දහම් දැනුමක් තිබුණා. සමහර සංවාද ඇති වෙන වෙලාවට එක වචනයකින් ඒකට මැදිහත් වෙලා උත්තරයක් සපයලා සම්පූර්ණයෙන්ම එක වචනයකින්, ඒ කියන්නේ ගොඩාක් දහම් කතා නෙමෙයි, එක වචනයකින් පුළුවන් ඒ මතය ඛණ්ඩනය කරන්න. නමුත් උන්වහන්සේලකට මැදිහත් උන්නේ නැහැ. ඇත්තටම මේ අල්පේච්ඡකම කියන එක අද නම් හරියට ජීවිතේ තියෙන්න ඕන. අල්පේච්ඡකම කියන්නේ මේ තමන් ප්‍රත්‍යල්පේක්ෂතාවයේ වගේ අර නිකම් පාත්‍රය පාවිච්චි කරගෙන ඒ ටික විතරක්ම නෙමෙයි. ඒ ටිකත් ඊටාම අල්පේච්ඡකමට සම්බන්ධ දේවල්. ඒ ටිකත් එක්කම තම තමාගේ సంతానගතව ගොඩනැගිය යුතු, ක්‍රියාත්මක විය යුතු දේවල් ටිකක් බුදුදහම අපට පෙන්වලා දෙනවා. ඒ බුදුදහම අපට පෙන්වා දෙන පටිපාටිය තුල ක්‍රියාත්මක වීමක් අපි තුල තියෙන්නම ඕන. එතකොට ඒ ක්‍රියාත්මක වීම තුල මේ ගොඩාක් දහම් දැනුම මූලාශ්‍ර එකතු කරගෙන ඉන්න එකට වඩා දන්න ධර්මය ටිකෙන් ටික පුහුණු කරන තැනකටයි අපේ අවධානය යොමු විය යුතු වන්නේ. එහෙමයි අවධානය යොමු වෙන්න ඕන. දැන් අර කළුදිය පොකුණේදී කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කාලකාරාම සූත්‍රයෙන් බණ කියනකොට ඒ අය විස්මයටපත් වුණා. ඇයි? අවුරුදු ගාණක් ඒ ආරාමේ හිටියා. බණක් කියපු බවක් නැහැ. අවුරුදු ගාණක් ඒ ආරාමේ හිටියා. බණ කියලා නැහැ. ඒ කියන්නේ මේ බණ නොකියා ඉන්න එක අල්පේච්ඡතාවය කියලා එහෙම එකක් නෙමෙයි කියන්නේ. නමුත් පින්වත්නි, Taman තුල තියෙන දහම් දැනුමම හුවා දක්වන්න නම් දේශනාව පාවිච්චි කරන්නේ නැහැ. ඒක බුදුදහමේ ක්‍රමේ නෙමෙයි. ඒක බුදුදහමට අයිති දෙයක් නෙමෙයි. දැන් ඒ වගේ ඒ කාලේ හිටියා මේ ගොඩාක් මූලාශ්‍ර ඔළුවේ තියාගන්න මේ ටිකක් දැනගෙන ඒ ටික පුහුණු කරගෙන යන්න. ඇත්තට මේ ටිකක් දැනගත්ත තැනක ඒ ටිකත් නිවනට උදව් වෙන විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාලා. දැන් පුණ්ණවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේට කියන්නේ මම අනේ ස්වාමීනි මට උදව් කරන්න. සාදු මේ බන්තේ භගවා සංකිට්ඨේන ඕවදේන ඕවදතු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මයේ වදාරන සේක්වා. කෙටියෙන් හරි කියන සේක්වා. එතකොට මට පුළුවන්
භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනකොට ඒක අහගෙන යමහං භගවතෝ ධම්මං සුතවා භාග්‍යවතුන් වහන්සේ යමක් කියනවා නම් ඒ කියපු ධර්මයේ මට අහගෙන දැනගෙන හුදේකලාවට වෙලා ධම්මං සුතවා බණ අහලා ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්ෝ විහෙරේ යන්ති මට පුළුවන් පිරිසෙන් වෙන් වෙලා පිරිස සමග එකතු වෙලා නෙමෙයි පිරිසෙන් වෙන් වෙලා මට පුළුවන් ඔබ වහන්සේගේ අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතුව දහමට දිවි පුදා වාසය කරන්න කියලා ඒ දහමට දිවි පුදා මට වාසය කරන්න පුළුවන්. එතකොට ඒක සම්ප්‍රදායින් ඉක්මවලා ගියපු එකක් නේ. ඒ හාමුදුරුවන්ගේ ස්වකීය බහණය සම්ප්‍රදාය ඉක්මවලා ගිය එකක්. සම්ප්‍රදාය අතික්‍රමණය කරපු එකක්. සම්ප්‍රදායෙන් එහාට ගියපු එකක්. ඇයි ඒ හාමුදුරුවෝ කියනවා මේ මට ඔබ වහන්සේ කියන ධර්මය අහගෙන ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්ෝ විහෙරයන්ති. මට හුදේකලාවේ අප්‍රමාදීව පිරිසෙන් වෙන් වෙලා කෙලස් තවන වීරෙන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ අර සාම්ප්‍රදායික සීමාව තුල තමයි විශාල වශයෙන් මේ දහම් දැනුම එකතු කරගෙන ඒක සම්ප්‍රදායට අයිති දෙයක්. භාවිතයේ අයිති මූලික බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයට. දහම් දැනුම වුණත් භාවිතයට ප්‍රමාණවත් විදියට එකතු කර ගැනීම ඊතා සැහැල්ලුවෙන් ආධ්‍යාත්මික දියුණුව කරා යන්න උදව්වක් සපේනවා. ඒක විශාල උදව්වක් සපේනවා. එතකොට ඔකට බොහොම වැදගත් දෙයක් මම කියන්නම්. එක හාමුදුරුව කෙනෙකුට හිතිලා තියෙනවා මේ ධර්මය හොඳට උගන්වන්න. එතකොට මේ ධර්මය උගන්වන්න කියලා හිතාගෙන මේක සෙන් බුදු දහමටත් සම්බන්ධයි. ධර්මය උගන්වන්න කියලා හිතාගෙන ඒ හාමුදුරුවෝ හිතලාද මේ හරු ගමේ හිටපු කෙනෙක්. මේ පූජකයා ගමේ ඉඳලා තියෙන්නේ. එතකොට මේ ගමේ හිටපු කෙනාට උවමනාව තිබුණා කැලේ එක්තරා පිරිසකට ධර්මී කියලා දෙන්න. එතකොට කැලේ එක්තරා පිරිසකට ධර්මී කියලා දෙන්න හිතිලා දෙනවා මේ හාමුදුරුවෝ මේ පොතපතක්වත් බලන්න. ඉතින් උදව්වක් නේ මේ ධර්මී කියලා දෙන එක කියලා මේ හාමුදුරුවෝ එක දවසක් ගිහින් අර හාමුදුරුවන්ට එතන දූපතක් වගේ තිබිලා තියෙනවා. ඒ දූපතෙන් ඇතුළට ගිහින් ඒ ඇතුලේ හිටිය හාමුදුරුවන්ට කියලා තියෙනවා මේ ඔබ වහන්සේලාට මම ඉගෙන ගත්ත දේ කියලා දෙන්නයි ආවේ. ඔබ වහන්සේලා මේක ඉගෙන ගන්න කියලා. ඉතින් අර හාමුදුරුවෝ කීපනම වාඩි කරවලා අර ගමේ ඉඳලා කරන කාරණේම කරලා තියෙනවා කියලා දෙන එක. ගමේ ඉඳලා බහුලව පුහුණු කරමින් හිටපු වැඩේ කරලා තියෙනවා. එතනට ගමට වෙලා මේ හාමුදුරුව හැමදාමත් කරපු දේ අර කැලේ වනගතව ධර්මයක් දියුණු කරමින් හිටපු අයට ගිහින් මේක උගන්වලා තියෙනවා. කියලා දීලා තියෙනවා. එහෙම කියලා දෙනකොට පින්වත්නි ඒගොල්ලෝ හොඳට මේක අහගෙනත් ඉඳලා තියෙනවා. අහගෙන ඉඳලා දැන් ඉතින් මේක හොඳට අහලා දරා ගන්න කියලා මේ හාමුදුරුව ඇවිල්ලා මේ හාමුදුරුව නැවතත් අර ඔරුවට ගොඩ වෙලා ඔරුවෙන් එනකොට අර තුන් දෙනා අහසින් ඇවිල්ලා කියලා තියෙනවා. දැන් අර බණ අහගත්ත අය කැලේ ඇතුලේ හිටපු අය කියලා තියෙනවා. අනේ මේ හාමුදුරුවනේ අපිට අර උගන්වපු එකක්වත් මතක නැහැ කියලා. අර වහන්ස කලින් උගන්වපුවා ටිකක් තියෙන්නේ. ඒ උගන්වපු එකක්වත් අපේ ඔළුවේ හිටියේ නැහැ කියලා තියෙනවා. ඉතින් අර හාමුදුරුවෝ බැලුවා මේ අහසෙන් ඇවිල්ලා මේ කතාව කියන්නේ. ඒතකොට කියලා තියෙනවා අනේ මට සමා වෙන්න. ඔය ඔබ වහන්සේලා දන්න ශිල්පේ හොඳටම ඇති. මම මේ පොතේ කතාව කියනකොට ඔබ වහන්සේලා ඔය දන්න ටික හොඳටම ඇති. එතකොට මූලික පණිවිඩය කියන එක මේක ගොඩක් විස්තරාත්මකව කතා කරගන්න පුළුවන් එකක්. මූලික පණිවිඩය තුළ භාවිතයේ තියෙනවා නම් ඒ භාවිතයේ තියෙන තැනක අර ගොඩාක් ඒවා මතක තියෙන්න ඕනත් නැහැ. ප්‍රායෝගික භාවිතයේ තුළ Taman බලාගෙන ඉද්දී Tamanට නිවෙන්න පුළුවන්කම ලැබෙනවා.
තමන්ගේ ජීවිතය තුළින්ම නිවීම ප්‍රත්‍යක්ෂ කරගන්න අවකාශය ලැබෙනවා. එතකොට මේ නිවීම ප්‍රත්‍යක්ෂ කරගන්න කැමැති කෙනෙකුට ඉලක්කගතව භාගතුන් වහන්සේ කිව්වා එයා ඒ හාමුදුරුවෝ ගොඩක් දැනගෙන හිටියෙත් නැහැ. නමුත් ඒගොල්ලෝ නිවුණා ඇත්තටම. ඒගොල්ලෝ නිවුණා. ඒතර ගොඩාක් කටපාඩම් කරගෙන හිටපු අය නිවුනේ නැහැ. එතකොට ගොඩක් කටපාඩම් කරගෙන ඉන්න අය අතර නිවීමක් නැති වුණ නිසාම නිවිච්ච අය මහා ගොඩක් දැනගෙන හිටිය බවකුත් නෑ. නමුත් ඒකයි අර තුන්නම උඩින් ඇවිල්ලා කියන්නේ මට ඔබ වහන්සේ කියපු එකක්වත් අපිට මතක නෑ කියලා. ඒවා එකක්. එතකොට අරහාම්දුරුව බැලුවා මේ ප්‍රායෝගිකව ධර්මයේ දියුණු වෙච්ච කෙනෙකුට තවත් ගොඩක් ඒවා මතකයට ඕනේ නැහැ කියලා. හේතුව තමයි අර සම්ප්‍රදායික භාවිතය තුළ හැමදාමත් ලොකු කියවීමක් හදාගෙන පාඩම් කරගෙන ඒවාට අනුව ජීවිතේ ගෙවන්න උත්සාහ කරන ගතියක් විතරයි තියෙන්නේ. ඒතකොට ප්‍රායෝගිකව පුරු කරන කෙනෙකුට බොහොම පොඩ්ඩක් ඇති. දැන් බලන්න මේ පුන්නහම්දුරුව කියන එක සාදු මම් බන්තේ සංකිත්තේන ඕවදේන ඕවදතු යමහම් භගවතෝ ධම්මං සුතවා ඒකෝ උපකට්ඨෝ අප්පමත්තෝ ආතාපි පහීතත්තෝ විහෙරෙයන්ති. මම සංක්ෂිප්තව මට ඔබ වහන්සේ අවවාදයක් දෙන්න. එතකොට මට පුළුවන් ඒක පුහුණු කරලා කෙලස් තවන වීරියෙන් මට මේ ධර්මයේ අහලා දැනගෙන හුදේකලාවට වෙලා පිරිසෙන් වෙන් වෙලා අප්‍රමාදීව ධර්මයට දිවි පුදාගෙන වාසය කරන්න මට පුළුවන්. ඒකට මට ඔබ වහන්සේ උදව් කරන්න. එහෙමයි කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මොකක්ද පැහැදිලි කළේ? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සන්තිකෝ පුන්න, එහෙනම් පුන්න අහගන්න. චක්කු විඤ්ඤාය රූප මේ වාක්‍ය හොඳට පුරුදු ඇති. මේ අපේ දේශනාවලම අපි නිතර කතා කරලා තියෙනවා. දැන් බලන්න මේ පුන්නෝවාද සූත්‍රයේ තියෙන කාරණේ. මොකද මෙතනින් හැර නිවන ගැන කතා කරගන්න පුළුවන් වෙනත් තැනක් හම්බ වෙන්නේ නැහැ පින්වත්නි. සන්තිකේ පුන්න චක්කු විඤ්ඤාය රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනියා තංච බික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ පුන්නාති වදාමි. ඔන්න කෙටියෙන් කිව්වා. මොකක්ද මේ කෙටියෙන් කිව්වේ? ශ්‍රී සද්ධර්මයේ කෙටියෙන් කිව්වා. මුළු ශ්‍රී සද්ධර්මයෙන් බුදු කෙනෙක් මතු කරන සම්පූර්ණයෙන්ම නිර්වාණය සම්බන්ධ කතාවම කෙටියෙන් වදාලා. සන්තිකෝ පුන්න චක්කු විඤ්ඤාය රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනියා තංච බික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ පුන්නාති වදාමි. පින්වත් පුන්න ඇහින් දැනගත යුතු රූපේ පිළිබඳව ලස්සන මනාප ප්‍රිය ස්වභාවයේ ඇති කැමැත්ත ඇති කරන බැඳීම් හටගන්න රූප තියෙනවා. කාමෝපසංහිත රූප තියෙනවා. ඉතින් ඒ භික්ෂුව ධර්මයේ දියුණු කරන කෙනා තංච බික්ඛු අභිනන්දති. ඒ බඳු ඉෂ්ඨකාන්ත මනාප කැමැත්ත ඇති කරන ලස්සන ප්‍රිය ස්වභාවයේ ඇති බැඳීම් හටගන්න රූප කෙරෙහි ඒ භික්ෂුව තංච බික්ඛු අභිනන්දති සතුටෙන් පිළිගන්නවා. අභිවදති ඒකම ಗುಣ කියනවා. අජ්ජෝසාය තිට්ඨති ඒකටම බැහැගෙන ඉන්නවා. එතකොට ඒක සතුටෙන් පිළිගනිද්දී ಗುಣ කියද්දී බැහැගෙන ඉද්දී පින්වත්නි එතන තණ්හාවක් උපදිනවා. කොහොමද? අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි තණ්හාවක් උපදිනවා. නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ නන්දිය නිසාම පින්වත්නි දුක හට ගන්නවා. නන්දිය නිසාම දුක හට ගන්නවා. එතකොට මේ නන්දිය කියලා කියන්නේ මෙතන තණ්හාව නිසාම දුක හට ගන්නවා කියන එකයි. එතකොට තණ්හාව කියන එක ඇති වෙන්නේ චක්කු විඤ්ඤාය රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනියා කියන ස්වභාවය තුළ තංච බික්කවේ අභිනන්දතෝ අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ නන්දිය නිසාම දුක හට ගන්නවා. ඔන්න ඕමයි දුක හැටගන්නේ. දුක ලිහෙන්නේ තොතනමයි කියලා කියනකොට ඒ භික්ෂුන් වහන්සේලා තුල මහ පුදුමාකාර කැමැත්තක්, වමනාවක්, වීරියක් ඇති වෙලා
තමා තුළම දුක නිමා කරගන්න තැනකට, තමා තුළින්ම දුක හමාර කරගන්න තැනකට ඒ ස්වාමීන් වහන්සේලාගේ ජීවිතේ ගොඩ නැගුණා පින්වත්නි. ඒතකොට ඒ බඳු තැනකට ගොඩනගා ගන්නට ලොකු අවවාද අනුශාසනා ලැබුණා නෙමෙයි, ලැබිච්ච අවවාද අනුශාසනාව තුළ ශක්තිමත් උනේ එකයි උනේ. එතකොට මේ අවබෝධය තුළ අපි සාක්ෂාත් කළගත යුතු විද්‍යා විමුක්තියක් තියෙනවා. ඒ විද්‍යා විමුක්තිය තුළ පින්වත්නි අපි උභය පැත්තෙන් ඥානෙ උපදව ගන්නයි තියෙන්නේ. ඒකට අපි කියනවා කයේ ඥානයත් අනුපාද ඥානයත් කියලා. එතකොට කයේ ඥානය කියලා කියන්නේ කෙලෙස් ක්ෂය වී ගිය බව දන්නා නුවණ. ඒකට කියනවා කයේ ඥානය කියලා. කායස්මින් කයේ ඥානං කියලා හිම කියන්නේ මහ ප්‍රාණ කයන්න තියෙන්නේ. කෙලෙස් ධර්මයන් ක්ෂය වූ බවට දන්නා නුවණට කියනවා කයේ ඥානං කියලා. තව එකක් තියෙනවා අනුපාදේ ඥානං. අනුපාදේ ඥානං කියලා කියන්නේ නැවත ක්ෂය වූ කෙලෙස් නොහට ගන්නා, ඒ කවදාවත් හට ගන්න නැති බවට දන්නා නුවණත් උපදිනවා. ඉතින් එතකොට තමයි ඒ ධර්මයේ තුල ලැබිච්ච සැබෑ අභිමානයේ තුල ඒ ශ්‍රාවකයාට ශක්තිමත් වෙන්න අවකාශය ලැබෙන්නේ. ඒ පුදුමාකාර අභිමානයක් ඒ ශ්‍රාවකයාට ගොඩ නැගෙනවා. එතකොට ඒ බඳු අභිමානවත් ශ්‍රාවක භාවයකටයි ධර්මයේ අපිව උනන්දු කරවන්නේ, ධර්මයේ අපිව යොමු කරවන්නේ. එතකොට ඒ බඳු යොමු කිරීමක් අපේ ජීවිතේට ඊටාම වැදගත් දෙයක්. ඊටාම අත්‍යවශ්‍ය දෙයක්. එතකොට පින්වත්නි මේ කතාව ඊටාම හොඳින් තේරුම් ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා කෙලෙස් ක්ෂය වූ බව, ඒ කියන්නේ සාක්ෂාත් කළ යුතු තත්වයක් නම් කෙලෙස් ක්ෂය වූ බව දන්නා නුවණත්, ඒ කියන්නේ කයේ ඥානයත්, නැවත ක්ෂය වූ කෙලෙස් නොහට ගන්නා බව දන්නා නුවණත්, අනුපාදේ ඥානයත් කියන මෙන්න මේ උභය ඥානය ක්‍රමානුකූලව උපදවා ගන්න අපි තුල දක්ෂතාවයක්, කුසලතාවයක්, කැමැත්තක් තියෙන්න ඕන. එතකොට ඒ දක්ෂතාවයේ, කුසලතාවයේ මත අපට සැලසෙන යහපත විශාල යහපතක්. ඒක සුළුපටු යහපතක් නෙමෙයි පින්වත්නි. එතකොට ඒ යහපත තුල යා දන්නවා දැන් අනුපාද ඥානය ඉපදුනාට පස්සේ දන්නවා ආයි මේක උපදින්නේ නැහැ කියලා. දැන් ධ්‍යානයකින් උපදින යම් කිසි නිරාමිස සුඛයක්, සැපයක්, ප්‍රීතියක්, පස්සද්ධියක් තියෙනවා නම් ඒ නිරාමිස ප්‍රීතිය, පස්සද්ධිය, සැපය, සුඛය මේක පින්වත්නි ඕනෑම වෙලාවක වෙනස් වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම වෙලාවක මේක වෙනස් වෙලා යනවා. ඉතින් ධ්‍යානෙ නැගිට්ටාමත් ඒක ඉවරයිනේ. ආයෙත් වෙන සුපුරුදු සංකාරات එක්ක ගනුදෙනු කරනකොට ඉවරයිනේ. ඒ නිසා මේක ඊටාම වැදගත්. දැන් නමුත් අද මේ දේශනාවට මාතෘකා වශයෙන් මතුවෙච්ච කාරණේ පිළිබඳවත් යම් අදහසක් ඉදිරිපත් කරන්න ඕන. ඒ තමයි පින්වත්නි මේ දෙතිස් මහා කුණුපයන් සහ සතර මහා ධාතුන්ගේ දැක්ම තුල සෝවාන් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ බොහොම සරලව පැහැදලා දෙන්න කියලා තියෙනවා. ඒ ගැන මම මෙතනින් එහාට කතා කරනවා. පින්වත්නි දෙතිස් මහා කුණුප ලක්ෂණ. මේ ශරීරයේ කුණුප කොටස් 32ක් තියෙනවානේ. කෙස් ලොම් නියදත් සම මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව දලබුව ඇලදිව පෙනහළු අකුණු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර මොළය මේ විදියට පින්වත්නි පඨවි කොටස් 20ක් තියෙනවා. පිත්ත සෙම සැරව ලේ දහඩිය මේද තෙල් කඳුළු උරුණු තෙල් කෙල සොටු සඳ මිදුළු මූත්‍රා මේවා තමයි දෙතිස් කුණුප කොටස් කියලා කියන්නේ. එතන පඨවි කොටස් 20කුත් ආපෝ කොටස් 12කුත් තියෙනවා. ඒකට 32ක් වෙනවා. මෙන්න මේ විදියට Tamanගේ කය 32කට බෙදලා ජීවිතේ මානසිකාර්යය කළ යුතු වන්නේ. ඇයි මෙහෙම මානසිකාර්යයක්? මොකටද මේ බඳු ආකාරයෙන් මානසිකාර්යය කරන්නේ? මේ බඳු ආකාරයෙන් මානසිකාර්යය කරන්නේ ඇඟේ අමාරුවට නෙමෙයි. මේ බඳු ආකාරයෙන් මානසිකාර්යය කරන්නේ අනවශ්‍ය දෙයකටත් නෙමෙයි, මේ කයේ යථාර්ථය තේරුම් ගන්නටයි. එතකොට තේරෙනවා දැන් මේ මම කියලා මේ රූපයට තමයි, ඕලාරික කයට තමයි අපි අහු වෙලා ඉන්නේ. එතකොට මේ ඕලාරික කය පිළිබඳව මම වෙමි කියලා හැඟීමක් අපිට පවතිනවා. මේක තමයි අපි මුලින්ම කඩාගත යුතු බරපතල ක්ලේශය. ඒකට අපි කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඉතින් මේක අයින් කරගන්න තමයි අපි මේ විදිහට 32කට බෙදලා බලන්නේ. මොකද මේ කය පිළිබඳ සුභ සංඥාවක් අපි තුල පවතිනවා. එතකොට මේ සවිඥානික කයවල් පිළිබඳ අපිට පවතිනවා සුභ සංඥාවක්. ඉතින් මේක අපිට හරි හානියක් පින්වත්නි මේ සුභ සංඥාව.
මේ සුභ සංඥාව නිසාම අපි තුල මහා අනාථ භාවයක්, අපි තුල මහා දුක්ඛදායක භාවයක්, අනාථ භාවයක්, අසරණ භාවයක් අපි තුල පවතිනවා. මෙන්න මේ අනාථ භාවයේ, අසරණ භාවයේ නිසාම නොඑක් ආකාරයේ දුක්ඛයන් අපි තුල හට ගන්නවා. අර මුලින් කිව්වේ පුන්නවාද සූත්‍රේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන කාමයන් ඇති කරන රූප තියෙනවා. ඒවා කෙරෙහි අභිනන්දනය කරලා අභිවදනය කරලා බැහැගෙන ඉන්නකොට නන්දිය ඇති වෙනවා. නන්දි සමුදේ කරගෙන දුක සමුදේ වෙනවා කියලා. ඒතර මේ විදිහට දුක ඇතිවීම පිණිස පින්වත්නි මේ ලෝකේ ඉෂ්ඨකාන්ත මනාප රූපේ පිළිබඳ අපිට ඉෂ්ඨයි කාන්තයි මනාපයි කියලා අපේ මනස පිළිගන්න ගතියක් තියෙනවා. ඒතර මේ සවිඥානික කයවල් පිළිබඳ ඒ බඳු පිළිගැනීමක් තියෙන තාකල් දුකත් හට ගන්නවා. ඒතර ඒ බඳු සවිඥානික කයවල් අපි අවිඥානික දේවල් පිළි නොගන්නවා නෙමෙයි. නමුත් විදර්ශනා කරනකොට සවිඥානික පැතිකඩ පිළිබඳවනේ අපේ ගැඹුරු අවබෝධය යන්නේ. එතකොට මේ කයේ යථාර්ථය දැනගන්නකොට අර ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රියවඩවනවා කාමෝපසංහිතයි කියන භාවය හැම වෙලාවකම පින්වත්නි උපදින්නේ නැහැ. එතකොට මෙබඳු තත්වයක් උපදින්නේ නැති නිසා අපේ ජීවිතය තුළ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගත්ත ශ්‍රාවකයෙකුට ලැබෙන උපකාරාර්ථය තමයි විශාල අනුග්‍රහයක්. ඒ අනුග්‍රහය තමයි පින්වත්නි සුළුපටු අනුග්‍රහයක් නෙමෙයි. ඒ අනුග්‍රහය තමයි මේ කයේ යථාර්ථය පිළිබඳ ඊටාම පැහැදිලි නුවණක් හදාගෙන ඒ කයේ යථාර්ථය තුලින් අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට අනුග්‍රහයක් සැලසෙනවා. ඒ නිසා තමයි මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න මම වෙමි මම කියන හැඟීම නිසා තමයි අපි හැම වෙලාවකම මේ කය පිළිබඳව මම වෙමි මගේ කියන හැඟීම දුරු කරගන්න තමයි මේ විදියට බෙදලා බලන්නේ. මේ විදියට බෙදලා බලනකොට අපිට අර මුලින් මේ සංයෝගයේ මත ගොඩ නැගිලා අපිට සුබ සංඥාවක් මත පිහිටලා මේ තුල සාරයක් ඇති බවට අපි පිළි අරගෙන හරයක් ඇති බවට අපි පිළි අරගෙන හිටපු ගතියක් තියෙනවා නම් සාරයක් හරයක් පෙනිච්ච භාවයක් තියෙනවා නම් ඒ සාරය හරය නොපෙනී යන්න පටන් ගන්නවා. ඒ සාරය හරය නොපෙනී ගියපු තැනක තමයි අපිට අපි තුල අර සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඉඩහසර අවකාශය උදා වෙන්නේ. ඒ ඉඩහසර අවකාශය උදා වෙන්නේ අන්න එතනයි. එතකොට ඉඩහසර අවකාශයේ උදා වෙන තැනක අපිට සැලසෙන යහපත සුළුපටු එකක් නෙමෙයි පින්වත්නි. වේගෙන් අවබෝධය කරා යන්න අපිට හරි උදව්වක් මේ විදිහට 32කට බෙදලා බලන එක. එතකොට මේක බොහොම අප්‍රසන්න අත්දැකීමක් විදිහට මේ ලෝකයේ සුබ සංඥාවෙන්ම පිළි අරගෙන සුබ සංඥාවටම යට වෙලා සුබ වශයෙන්ම පිළි අරගෙන සුබ කියන සංඥාව මතම මුසපත් වෙච්ච මිනිස්සෙකුට මහ ලොකු සාරයක් තියෙන දෙයක් විදිහට මේක පේන්න පුළුවන්. එතකොට මෙබඳු දෙතිස් කුණුප කොටස් පිළිබඳව කල්පනා කරන එක මහා අවඥාවක් විදිහට අප්‍රසන්න අත්දැකීමක් විදිහට හිතෙන්න පුළුවන්. නමුත් මේක ඒ බඳු අප්‍රසන්න භාවයක් පවතින අත්දැකීමක් නෙමෙයි. මේක ඇත්තටම බොහොම යථාර්ථවාදීව කල්පනා කරනකොට අපට පැහැදිලි වෙනවා මේ තුල සාරයක් නැති බව. මේ සාරයක් නැති බව දැනගත්තාම මේක වටිනාකම අතහැරිලා යනවා. වටිනාකම අතහැරිලා යනවා. දැන් සාරියකට වටිනාකම දුන්නට ඉතින් ඒක දිහා බැලුවට පස්සේ අපි හිතමු කවුරු හරි කෙනෙක් සාරියක් ඇඳගෙන ඉන්නකොට අපි හිතමු වෙඩින් එක දෙීම කියලා. සාරියක් දැක්කම කාන්තාව ඇඳුම් පිළිබඳ වඩාත් උනන්දුයිනේ. එතකොට ඒ ඇඳුම දැක්කට පස්සේ යාට හිතෙනවා මේ ඇඳුම ලස්සනයි. මේ ඇඳුම ලොකු ගාණක් වෙනවා ඇති. මේ ඇඳුම් ගැන ඒ අය දන්නවනේ. එතකොට එයා දාගෙන ඉන්න රත්තරන් බඩු වල මෙච්චර වටිනාකමක් ඇති. ඊට පස්සේ එයා පැලඳගෙන ඉන්න දේවල් වල වටිනාකමක් ඇති. එයාගේ බෑග් එකේ වටිනාකමක් ඇති. සෙරෙප්පු දෙකේ වටිනාකමක් ඇති. කොණ්ඩ මෝස්තරේට මෙච්චර ගාණක් යන්න ඇති කියලා පිටින් බලන කෙනෙකුට ඒක දිහා බැලුවම තේරෙන්න පුළුවන්. සමහරට එයාගේ තත්ත්වයත් එකට බලපාන්න පුළුවන්. එයාගේ ආර්ථික ශක්තිය මේ බඳු එකක් කියලා අපි තවත් කෙනෙක් දන්න කාරණා නිසාම ඒකට අනවශ්‍ය වටිනාකමක් ආරෝපණය කරන්නත් පුළුවන්. එතකොට එයා විශ්මයෙන් බලන්න පුළුවන් අර ඇඳගෙන ඉන්න කෙනා දිහා. ඒතොරේ විශ්මයෙන් බලලා අනේ මට නෑනේ මේ වගේ දෙයක්. මට නෑ නේද මේ වගේ රත්තරන් බඩු මේ විදියට කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. ඒතකොට මේ විදියට හිතෙනකොට ඒ පුද්ගලයා තුල අර දුන්න වටිනාකම ඒ වටිනාකමට දුන්න තක්ෂේරුව බලාගෙන ඉද්දී ඒ පුද්ගලයා තුල සම්පූර්ණයෙන්ම
ඒ කියන්නේ දැන් අපි දුන්න වටිනාකම සැබෑවටම වටිනාකමක් කියලා හිතාගෙන වටිනාකමක් ආරෝපණය කරලා අපි ලෝකයේ දකින්නකොට කෙනෙක් ඇවිල්ලා අපිට කියනවා නෑ මේක එච්චර වටින්නේ නැහැ. ඔය මුලින් දුන්න වටිනාකම ඇත්තටම මේ තුල නෑ. එයා දැන් බංකොලොත් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ගේ ජීවිතය තුල කලින් තරම් ආර්ථික ශක්තියක් නැහැ. ඔය ඇඳගෙන ඉන්න සාරියත් එච්චර වටිනා එකක් නෙමෙයි. ඔය රත්තරන් බඩු වගේ තිබුණාට ඒවත් ඉමිටේෂන්, ඒවා වටිනා දේවල් නෙමෙයි. රත්තරන් හැඩයට හදපු වෙනත් ලෝහමය දේවල් කියලා අපිට කෙනෙක් කියලා දෙනවා අර පුද්ගලයා සම්බන්ධ. එතකොට අපි අර මුලින් දුන්න වටිනාකම මුලින් වටිනාකමක් ආරෝපණය කළානේ. ඒ මුලින් දුන්න වටිනාකම පින්වත්නි බලාගෙන ඉද්දී ඒ පුද්ගලයා තුල දුර වෙලා යන්න පටන් ගන්නවා. එතකොට මේ මුලින් දුන්න වටිනාකම බලාගෙන ඉද්දී දුර වෙනකොට අපිට අර මුලින් දුන්න තක්සේරුව ක්‍රමානුකූලව අඩු වෙන්න පටන් ගන්නවා. අන්න ඒක ඊටාම වැදගත් දෙයක් පින්වත්නි. අන්න ඒකට තමයි දැන් මේ පින්තුන් යෝජනා කරන මේ මාතෘකාව ASCII සතර මහා ධාතුවේ කතාව උදව් වෙන්නේ අන්න එතනටයි. ඒ කියන්නේ දැන් මේ තුල පවතින ඒ කියන්නේ මේ කය පිළිබඳව අපිට පවතින සවිඥානික කයකට දීලා තියෙන වටිනාකම මත අපිට දැන් ඊටාම පැහැදිලි අර පුන්නෝවාද සූත්‍ර වගේ දේශනාවලින් අනවශ්‍ය වටිනාකමක් අපි ආරෝපණය කරලා තියෙනවා කියලා. නමුත් දැන් මේක බණකින් කිව්වා කියලා මේක ඒ බණ අහගෙන ඉන්න වෙලාවට යම්තාක් සංවේදී වුණත් බණ ඉවර වුණාට පස්සේ බඳු සංවේදීකමක් නැති වෙන්න පුළුවන්. මොකද එයා සුපුරුදු සංකාර ගලන විදිහටම එයා හුරු වෙනවා. සුපුරුදු ආකාරයෙන් සංස්කාර ධර්මයන් ගලාගෙන ඉන විදියටම හුරු වුණාට පස්සේ නැවතත් එයාට ලෝකයට වටිනාකම් දෙන්න මේ එයාගේ හිත හැදෙනවා. එහෙමනම් මේ තුල Tamanගෙම හිතින් මේ කාරණේ දකින්න තැනකට ශ්‍රාවකයා පොළඹව ගන්න තමයි මෙතන මේ ධාතු වශයෙන් බෙදලා බලන එක විභජ්‍යවාදී පරයය වැදගත් වෙන්නේ. දැන් ධාතු වශයෙන් බෙදලා බලනකොට අපිට තේරෙනවා මේක වටිනාකමක් ආරෝපණය කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මම මේ අනවශ්‍ය වටිනාකමක් දීලා මම වෙමි මගේ ආත්මය කියලා පුද්ගල භාවයක් පවත්වගෙන ගියාට සැබෑවටම මම හෝ මගේ හෝ මම වෙමි හෝ කියලා ආත්ම භාවයක් පවරන්න පනවන්න පුළුවන්කමක් නැහැ. මෙතන සංයෝග වීමක් පවතින්නේ. එතකොට මේ සංයෝග වීම අපි ඒකටම තමයි සංකතය කියලා කියන්නේ, සකස් වෙච්ච භාවය කියලා කියන්නේ. එතකොට මේ ලෝකේ සකස් වෙච්ච දෙයක්. එතකොට මේ සකස් වෙච්ච දේ හේතුන් නිසා හටගත්ත දෙයක්, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක් විදියට දකින්න පුළුවන් නම් ඒක වැදගත්. හැබැයි දැන් මේ සතර මහා ධාතු මේක සෝවාන් වෙන්න පාවිච්චි කරන්නේ කොහොමද කියලාද මේ දේශනාවට මාතෘකාව වශයෙන් ඉදිරිපත් වුණාට මේක ගැන මම හිතන්නේ අපිම දේශනා දැන් 20ක් විතර කරලා තියෙනවා. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන දේ තමයි මෙතන පවතින්නේ සතර මහා ධාතුවක් නම් මේ සතර මහා ධාතුවේ එකතු වීමට තමයි අපි සත්වයක් පුද්ගලයෙක් කියලා හිතාගෙන ඉන්නේ. එතකොට සත්වයක් පුද්ගලයෙක් කියලා අපි හිතාගෙන මේ සතර මහා ධාතුව ග්‍රහණය කරගෙන සතර මහා ධාතුවට අහු වෙලා අපි මේ ජීවිතේ ගෙවනවා. එතකොට මෙතන තියෙන්නේ පඨවි කොටස් 20ක්. එතකොට දැන් මේ මම වෙමි මගේ කියලා හිතාගෙන ඉන්න මේ සවිඥානික කය පිළිබඳ අපිට දකින්න පුළුවන් වුණොත් මෙතන තියෙන පඨවි කොටස් 20ක්, ආපෝ කොටස් 12ක්, තේජෝ ධාතු කොටස් 4ක්, වායෝ ධාතු කොටස් 6ක්. මේ පඨවි කොටස් 20ත් ආපෝ කොටස් 12ත් තේජෝ කොටස් 4ත් වායෝ කොටස් 6ත් මෙන්න මේ ටික එකතු වුණාට පස්සේ තමයි මේ සත්වයා පුද්ගලයා කියලා ස්වභාවයක් පවතින්නේ කියලා අපිට දකින්න පුළුවන් වුණොත් මං හිතන්නේ එතන මේ ධාතු මනසිකාරය පිළිබඳ ඉතා ගැඹුරු අවබෝධයකට ගිහින් ශ්‍රාවකයාට පුළුවන් මේ වටිනාකමක් ආරෝපණය කරගෙන ඉන්න తত্ত্বය දුරු කරගෙන අනවශ්‍ය වටිනාකමක් දීලා ගත කරන ජීවිතය තුළ යථාර්ථ අවබෝධයේ පැත්තට නැමින්න. දැන් ඊටාම වැදගත් දේ තමයි දැන් මෙතන අපි පඨවි කොටස් 20කුත් ආපෝ කොටස් 12කුත් තේජෝ කොටස් 4කුත් වායෝ කොටස් 6කුත් කියන ටික එකතු වීමට තමයි සත්වයා පුද්ගලයා කියලා කියන්නේ. දැන් මේ ටික බෙදුවට පස්සේ කොයි පඨවි කොටසේද මම ඉන්නේ? කොයි ආපෝ කොටසේද මම ඉන්නේ? ඊටාම ගැඹුරින් විදර්ශනා කරනකොට කොයි තේජෝ ධාතුව තුලද මම ඉන්නේ?
කොයි වායෝ ධාතුව තුළද මම ඉන්නේ කියලා විමසලා බැලුවොත් එයාට මම කියන භාවය නොපෙනී යන්න පටන් ගන්නවා. එතකොට එහෙමනම් මේ ටික එකතු වෙච්ච තැනක සත්වයක් පුද්ගලයෙක් මම ඉන්නවා මම වෙමි කියලා කොහොමද අල්ලන්නේ කියලා කෙනෙකුට ගැඹුරින් කල්පනා කළොත් ඒ කල්පනා කරන කෙනාට අර සක්කාය දිට්ඨිය දුරු වෙලා ගිහින් සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ මූලික පියවරට බැහැ ගන්න අවකාශය ලැබෙනවා. අන්න ඒ නිසා තමයි කායානුපස්සනාවේදී ධාතු මනසිකාරය ඊට ප්‍රබල භාවනාවක් විදිහට දැන් කායානුපස්සනාවේ භාවනා ක්‍රම 14ක් පෙන්නනවනේ. දැන් නවසීවතික භාවනා 9ක් විදිහටයි එතන කතා කරන්නේ. එකක් විදියට නෙමෙයි. මලමිනියකම විවිධ අවදීන් ගැන කතා කළාට ඒ අවදි 9ක් විදියටයි කතා කරන්නේ. එහෙම නැතු එක භාවනාවක් විදියට ඒක ගන්නෙ නැහැ. දැන් ධාතු මනසිකාරයේදී අපි කරන්නේ මෙතන සත්වයක් පුද්ගලයෙක් කියලා ඝන සංඥාවකින් අල්ලගෙන ඉන්න තත්වයට දුන්න අනවශ්‍ය වටිනාකම අයින් කරගෙන ඒ අනවශ්‍ය වටිනාකම අයින් කරගත්ත තැනකනේ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු වෙන ආකාරයට කල්පනා කරන්නයි අපි මේක උත්සාහ කරන්නේ. දැන් කෙස් ලොම් නියදත් සම මස්නහර ඇට මිදුළු අකුගඩු හදවත අක්මාව දලඹුව ඇලදිව මේ විදිහට කතා කරන පටවි කොටස් ටිකත් ඊට පස්සේ පිත්ත සෙම සැරව ලේ දහඩිය මේ විදිහට කතා කරන ආපෝ කොටස් ටිකත් ඊට තේජෝ ධාතු ටික කොටස් ටිකක් තියෙනවා. අපි ඒක කතා කරනවා සංතාපන තේජෝ ධාතු. මේ ශරීරයේ පවතින උණුසුම තමයි සංතාපන තේජෝ ධාතුව. දිරාපන තේජෝ ධාතුව. එතකොට දිරන ගතිය කෙස් දිරනවා දත් දිරනවා කියලා අපි කතා කරන්නේ. ඊළඟට පරිදාහන තේජෝ ධාතුව ශරීරයේ දවන ගතිය ඇස් දැවිල්ල කියනවා පපුව දනවා කියනවා මේක සිද්ධ වෙන්නේ පරිදාහන තේජෝ ධාතුව නිසා පින්වත්නි. ඊළඟට පින්වත්නි පාචන තේජෝ ධාතුව ආහාර පැසවන්නේ දිරවන්නේ පාචන තේජෝ ධාතුව නිසා. මෙහෙම බලද්දි මෙතන ධාතු කොටස් 4ක් ක්‍රියාත්මක වෙන්නේ. තේජෝ ධාතු කොටස් 4ක්. වායෝ ධාතුව කියලා කියන්නේ මෙතන කතා කරන උද්දංගම වාතය කියලා. ඔය උඩට එනවා. ඉක්කාව එහෙම අපි කියන්නේ. වමනය උඩට හමාගෙන එන වාතය. ඊට පස්සේ අදෝගම වාතය කියලා කතා කරනවා. මල මූත්‍රා පවා බැහැර කරන්නේ මේ වායෝ ධාතුවේ ක්‍රියාත්මක වීම නිසා. කුජ්ජිසය වාතය. ඒ කියන්නේ බඩවැල් වලින් පිටත හැසිරෙන වාතය තියෙනවා. ඊළඟට කොට්ටාසේ වාතය. බඩවැල් ඇතුලේ හැසිරෙන වාතය තියෙනවා. අංගමංගානුසේ වාතය. ඒ කියන්නේ ශරීර අවයව ක්‍රියාත්මක කරන වාතය. ඇත්තටම කකුල ඔසවනකොට ඔසවන මම මේ පැත්තේ ඉන්නවා කියලා හිතුවට ඇත්තටම මේක වායෝ ධාතුවේ ක්‍රියාත්මක වීමක් කියලා කෙලින්ම Tamanගේ හිතෙන් දකින්න පුළුවන් වුණාට පස්සේ එතන සක්කාය දිට්ඨිය තුල සක්කාය දිට්ඨියේ තියෙන පැවැත්මයි දුර්වල වෙන්නේ. ආස්වාස ප්‍රාස්වාස වාතය. මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුලත් වාතේ ක්‍රියාත්මක වෙනවා. දැන් මෙන්න මේ පඨවි කොටස් 20ත් ආපෝ කොටස් 12ත් තේජෝ කොටස් 4ත් වායෝ කොටස් 6ත් ක්‍රියාත්මක වීම ඇතුළත ක්‍රියාත්මක වෙන විදිය බලනවා. එළියෙත් ක්‍රියාත්මක වෙන විදිය බලනවා. ඒක අපි කියන්නේ අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. එළියටත් බලනවා ඇතුළෙත් බලනවා. ඒ වගේම අර විදර්ශනා කරද්දී අපි කියනවා අතීතේ අනාගතේ වර්තමාන කියන තුන් කාලෙත් බලනවා. මේ විදියටම ධාතුන්ගේ ක්‍රියාත්මක වීමක් නේද අතීතේත් උනේ. අතීතේ මෙබඳු ධාතුන්ගේ ක්‍රියාත්මක වීමට නේද මම මගේ වෙමි කියලා හැඟීමක් පවත්වමින් මම මේ කරේ මොනතරම් මෝඩ වැඩක්ද කියලා යාට තේරෙන්න පටන් ගන්නවා. අනාගතයටත් ඉස්සරහට වෙනවා නම් මේ විදියම ධාතුන්ගේ ක්‍රියාවලියක් විනා මෙතන වෙන කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා යම් ශ්‍රාවකයෙකුට දකින්න පුළුවන් නම් ඒ දැක්ම තුල පින්වත්නි එයාට විදර්ශනා නුවණ දැඩි ලෙස උපදවා ගැනීම පිණිස අනුග්‍රහයක් පවතිනවා. ඒ වගේම තමයි පින්වත්නි වර්තමානයේ මේ මොහොතෙත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ ක්‍රියාත්මක වීමක් විනා මෙතන කවර දෙයක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියලා දකින්න පුළුවන් වුණොත් එයාට සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන්. හැබැයි මෙතන අපි පැහැදිලි කළේ නැහැ ධාතු මනසිකාරය කොහොමද කරන්නේ කියන එක පිළිබඳව අපි මෙතන දැන් මේ දේශනාවෙන් පැහැදිලි කළේ නැහැ. මෙතන ධාතුන්ගේ ක්‍රියාත්මක වීමක් විතරයි තියෙන්නේ කියලා දකින්නයි අපි මේ දේශනාවෙන් මතු කළේ. ඇත්තටම මේ තුලදීම යම් කෙනෙකුට සප්ත බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයට මේක දියුණු කරගන්න පුළුවන් වුණොත් සප්ත බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයකට යම් ශ්‍රාවකයෙකුට කල්පනා කරගන්න පුළුවන් වුණොත් ඒ කල්පනා කරන ශ්‍රාවකයාට පින්වත්නි කෙලින්ම Tamanගේ හිත විසංකාරගත වෙන තැනකටම හිත හදාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේක ඊටාම වැදගත් දෙයක්.
දැන් මේ පින්නතුන් මේ යෝජනා කරන මාතෘකාව ASCII තියෙන මේ සතර මහා ධාතුන්ගේ යථාර්ථයේ සෝවාන් වෙන ආකාරයට පැහැදිලි කරන්න කිව්වහම අපි මේ කාරණේම අජ්ජත් බහිද්ද වශයෙන් ඇතුළටත් එළියටත් ගලපලා බලනකොට මේ තුල පවතින යථාර්ථය පැහැදිලිව පේන්න පටන් ගන්නවා. එතකොට අර මම කියන ස්වභාවයේ අභිභවා ගිහින් මෙතන මම කියලා කෙනෙක් කොයි කොටසෙන්ද ගන්නෙ? පඨවි කොටස අතර මම ඉන්නවද? ආපෝ කොටස අතර මම ඉන්නවද? තේජෝ කොටස් අතර මම ඉන්නවද? සංතාපන තේජෝ ධාතුවටද මම කියන්නේ? ජිරාපන තේජෝ ධාතුවටද? පරිදාහන තේජෝ ධාතුවටද? එහෙමත් නැත්නම් පාචන තේජෝ ධාතුවටද? මේ විදිහට විමසා බලනකොට පින්වත්නි සත්වයේ පුද්ගලයෙක් කියන හැඟීම දුරු වෙලා ගිහින් සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස උපකාරාර්ථයෙන් වැදගත් වෙනවා. එතකොට මේ උපකාරාර්ථයෙන් වැදගත් වෙන භාවිතය තුල ශ්‍රාවකයාට පුළුවන් ක්‍රමානුකූලව අවබෝධය කරා පියමන් කරන්න. එතකොට මේ අවබෝධය කරා පියමන් කරන ශ්‍රාවකයෙකුට Tamanගේ හිත නිවනටපත් කර ගැනීම පිණිස උපකාරාර්ථයෙන් ඊටාම වැදගත් වන දහම් කොටාසයක් තමයි මේ තුල අන්තර්ගත වෙන්නේ. එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙලා ගිහින් එයාට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය කෙරෙහි පවතින මම මගේ ආත්මී කියන ස්වභාවයේ බැහැර වෙලා ගිහින් මේ පංචස්කන්ධය තුල ආත්මීය ස්වභාවයක් තියෙනවා. ආත්මී කියන්නේ පංචස්කන්ධයට පංචස්කන්ධයේ ආත්මවත් භාවයේ පංචස්කන්ධයෙන් හැදිලා තියෙනවා කියලා මේ විදිහට අර 20 ආකාරයක පවතින සක්කාය දිට්ඨිය අයින් වෙලා ගිහින් ඒ පුද්ගලයා සෝතාපන්න තත්ත්වයටපත් වෙනවා. හැබැයි සක්කාය දිට්ඨිය අයින් කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් පෙන්වුවාට විචිකිච්ඡාවට වැඩපිළිවෙලක් නැහැ. සීලබ්බත පරාමාස වලට වැඩපිළිවෙලක් නැහැ. සක්කාය දිට්ඨිය දුරු වෙනකොට ඒකේ අතුරු ඵලයක් විදියටයි විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසයත් දුරු වෙලා යන්නේ. එතකොට ඒක දුරු කරගන්න කෙනෙකුට මෙබඳු ආකාරයකින් විමසන එක, කල්පනා කරන එක ඊටාම වැදගත් දෙයක්. ඊටාම වැදගත් දෙයක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාළ මූලික ධර්ම කාරණය තුල ශක්තිමත් වෙලා ආධ්‍යාත්මික ප්‍රවේශයක් තුලින් නැගී හිටපු ශ්‍රාවකෙක් විදිහට මේ යථාර්ථයේ පැත්තට පුද්ගලයාට විවෘත වෙන්නයි තියෙන්නේ. ඒ විවෘත වීම තුල භාවිතයේදී දැන් මේ අහගත්ත දේ භාවිතයේදී භාවනාමය ඥානයක් විදිහට පුහුණු කරගෙන යනකොට තමන්ටම තමන්ගේ හිතෙන් දැක ගන්න පුළුවන් මෙතන ධාතු කොටස් ටිකක් විතරයි තියෙන, වෙන මොකක්වත් නැහැ. ඊට පස්සේ යා විශ්ව සමතාවයක් විදිහට මේ ධාතුන්ගේ ස්වභාවය දැක ගන්නවා. මේක මුළු මහත් විශ්වයේ පුරාවටම පවතින විශ්ව සමතාවයක් පවතින. මුළු විශ්වයටම විශ්ව සාධාරණ න්‍යායක් මේක. මේ ලෝකේ පවතින පඨවි ධාතුවත් මගේ ශරීරය තුල පවතින පඨවි ධාතුවත් අතර කිසිම වෙනසක් නැති විදියට දකිනවා. අල්ප මාත්‍රයකවත් වෙනසක් නැති විදියට දකිනවා. ඒ කියන්නේ ගහක තියෙන ගලක තියෙන පඨවි ගතියත් මේ ශරීරය තුල පවතින පඨවි ගතියත් අතර අඹමල් රේණුවකවත් වෙනසක් නැහැ. මේ පඨවි ධාතුවක් විදියට ගත්තම ධාතුව නම් ධාතුවක් විදියට සමානයි. ඒ වගේම පින්වත්නි ආපෝ ස්වභාවයේ නම් ආපෝ ස්වභාවයේ මුළු විශ්ව සමතාවයක් විදියට දකිනවා. ආපෝ ස්වභාවයේ නම් ස්වභාවයක් විදියට සමානයි. ස්වභාවයක් විදියට සමානයි. එතකොට මේ ගඟක තියෙන ඇලක තියෙන දොලක තියෙන ටැප් එකකින් ගලාගෙන එන වතුර අතර පවතින ආපෝ ස්වභාවයමයි පිතවල, සෙමවල, සැරවවල, ලේවල, දහඩියවල, කඳුළුවල, උරුණු තෙල්වල, කෙලවල, සඳමිඳුළුවල, මූත්‍රාවල තියෙන මේකේ ආපෝ ගතිය ධාතුවක් විදියට මුළු විශ්වයේ පවතින ආපෝ ධාතුවත් අතර සමානයි කියලා දකිනවා. තේජෝ ධාතුව තුල මේ සූර්ය රශ්මිය තුල පවතින උණුසුමත් ශරීරය තුල පවතින සංතාපන තේජෝ ධාතුවත් අතර වෙනසක් නැහැ. මේ බාහිර ලෝකයේ පවතින ධාතු ස්වභාවයමයි මේ තුලත් පවතින්නේ කියලා මුළු විශ්වයේ පුරාම පවතින ධාතු ස්වභාවය තුල සමතාවයකින් දකිනවා. ඊට පස්සේ පින්වත්නි වායෝ ධාතුව විදියට ගත්තාම මේ හමාගනින වාතාශ්‍රය තුල තියෙන වාතයේ තියෙන වායෝ ධාතුවත් උද්දංගම වාතයත් අදෝගම වාතයත් කුච්චිසය වාතයත් කොට්ටාසේ වාතයත් අංගමංගානුසේ වාතයත් ආස්වාස ප්‍රාස්වාස වාතයත් අතර කිසිම වෙනසක් නැහැ. විශ්ව සමතාවයකින් ඒක දකින්න පටන් ගන්නවා. මෙහිම දකිනකොට Tamanටම තේරෙනවා මෙතන පවතින්නේ මුළු විශ්වයේ තුල විශ්වයේ පුරාම ගිලා බැස පවතින ලෝකයේ සදාතනික ධාතුන්ගේ ක්‍රියාත්මක වීමයි. මේ බාහිර සතර මහා ධාතුවකින්මයි මේ ශරීරයත් පෝෂණය වෙන එකත් හරිනේ. කඩල විදියට හරි, මුං ඇට විදියට හරි, බත් විදියට හරි ලෝකයේ මොන විදියට ගත්තත්
ඒ ගන්න ආහාරය තුල පවතින්නේ පින්වත්නි අන් කවර දෙයක්වත් නෙමෙයි. අන් කවර දෙයක්වත් නෙමෙයි සතර මහා ධාතුවක්. බාහිර සතර මහා ධාතුවකින් මේ ඇතුලේ සතර මහා ධාතුවක් පෝෂණය වෙනවාය. බාහිර සතර මහා ධාතුවක්මයි මේ කය නඩත්තු කරන්නේ, මේ කය පෝෂණය කරන්නේ කියලා බලනකොට එළියේ සතර මහා ධාතුවකින් මෙතන සතර මහා ධාතුවක්ම පෝෂණය කරන බව දකිනකොට මේ විශ්වයේ පවතින සතර මහා ධාතුවත් මේ කය මම වෙමි මගේ කියලා අල්ලගෙන හිටපු මේ කයේ පවතින සතර මහා ධාතුවේ යථාර්ථයක් දකිනකොට පින්වත්නි ඒ දැක්ම තුලම ඒ ශ්‍රාවකයා වේගයෙන් නිවෙන්න පටන් ගන්නවා. ඒ නිවීමේ උච්චතම අවස්ථාව විදියට තමයි ඒ පුද්ගලයාට අරහත්වය හිත විසංකාරගත වීම ਸਰව ශූන්‍යතාවයකින් හිත අත්දකින්න ස්වභාවයෙන් මතුවෙන්නේ. ඒ බඳු මතුවීමක මූලික පියවර විදියට සක්කාය දිට්ඨිය දුරු කරගන්න ශ්‍රාවකයෙකුට මේ ලෝකයේ හැම වෙලාවකම සුබ සංඥාවෙන්ම පේන මිනිස්සෙකුට සුබයි සුඛයි ආස්වාද ජනකයි කියලා ලෝකේ අල්ලගෙන සිප වැළඳගෙන ඉන්න පුද්ගලයෙකුට පින්වත්නි මේ තුල සැලසෙන යහපත සුළුපටු එකක් නෙමෙයි. ඒ නිසා මේ යහපත තුලින් අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට ප්‍රතිවිරුද්ධ චින්තනයක් ඔස්සේ ජීවිතේ විමර්ශනය කරන ශ්‍රාවකයෙකුට මෙබඳු ධර්මයක් තුලින් ඇතිවෙන රැකවරණය තුල ධර්මයේ තුලින් ගොඩනැගෙන ආධ්‍යාත්මික සුවය තුල ක්‍රමානුකූලව ගොඩනැගිලා අවබෝධය කරා පියමන් කරන ආධ්‍යාත්මික ශ්‍රාවකයෙක් විදියට ධර්මයේ තුලින් නැගී හිටිය මූලික බුද්ධ වචනයේ තුල ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයෙක් විදියට ධර්මයේ පිහිට පිළිසරණ සකස් කරගන්නට මේ උතුම් බුද්ධ වචනය ඔබ හැම දිනාටම උපකාර වේවා, හේතු වේවා, වාසනාව වේවා කියන අදිෂ්ඨානයයි ඔබ ඇති කරගත යුතු වන්නේ. ඔබ හැම දිනාටම මේ උතුම් බුද්ධ දේශනාව ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස හේතු වේවා, වාසනාව වේවා කියන අදිෂ්ඨානෙන් අපි දේශනා